සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ත කතමෝ උපෙක්ඛා සම්බොජ්ජංගෝ යා උපෙක්ඛා උපෙක්ඛන මජ්ජත්තතා චිත්තස්ස උපෙක්ඛා සම්බොජ්ජංගෝ අයං උච්චති උපෙක්ඛා සම්බොජ්ජංගෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, සම්බුදු තෙමගුල සිහි කරන අසිරිමත් පින්බර වෙසක් සමයේ වෙසක් ධර්ම දේශනා මාලාවේ net fm ධර්ම දක්ෂිනාවෙන් අද බොජ්ජංග ධර්ම අතර එන උපේක්ඛා බොජ්ජංගය පිළිබඳව ධර්ම ශ්‍රවණය කරන්න ශ්‍රාවක පින්නතුන් සූදානම් වෙච්ච අවස්ථාව. අද ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා සිරි භවන ජීවානාදෙනිය දේවාලයේ ගම පදිංචි එස්.ඒ. වික්‍රමසූරිය මහතා ඇතුළු දූදරු පිරිස. ඒ වගේම 285න් 2A ගැමුණු මාවත කිරිබත්ගොඩ පදිංචි ඉන්දික ඇල්ලේපොළ මහතා, ශීලානී වික්‍රමසූරිය මහත්මිය ඇතුළු දූදරු පින්වතුන් විසින් ඒ පින්වතුන්ගේ අරමුණු පිළිබඳව ධර්මානුශාසනාව අවසානයේදී අපි සිහිපත් කරලා ආශිර්වාද කිරීමට, පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ අවස්ථාවේදී මාත්‍රිකානුකූලව ඔබට දහම් කරුණු ටික පහදලා දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මුලින් මතක් කරපු ආකාරයට net fm නාලිකාව මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය සදැහැති ශ්‍රාවක පින්නතුන්ට sannivedanaya කිරීම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉදිරියෙන් සිටින මාධ්‍යායතනයක් හැටියට පින්බර වෙසක් සමය තුල අපිට මතකයි ගිය වර්ෂයේත් මේ ආකාරයෙන්ම විශේෂ ධර්ම දේශනා මාලාවක් ධර්ම දක්ෂිනාව තුලින් ශ්‍රාවක පින්නතුන්ට අහන්න අවකාශ සැලසුවා. ඒ අනුව මෙවරත් ඔබ බොහොම සාමකාමීව විවේකීව මේ පවතින වාතාවරණයේ මත නිවසට වෙලා සිටින අවස්ථාවේදී වටිනා ධර්ම දේශනා මාලාවක් බොජ්ජංග ධර්ම තේමා කරගෙන පහුගිය දින ටිකේම මේ රටේ තාම වියත් දක්ෂ ධර්ම දක්ෂිනාවට වැඩම කරන දේශකයන් වහන්සේලාගෙන් ඔබට ශ්‍රවණය කරන්න ලැබුණා. අද සත්ත බොජ්ජංග ධර්මවල එන
හත්වෙනි බොජ්ජංග ධර්මය උපේක්ඛා බොජ්ජංගයේ පිළිබඳව දහම් කරුණු දැන කියා ගන්නයි ඔබ සූදානම් වෙලා සිටින්නේ. දුක්ඛ සත්‍ය, එවැගේම දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය. වෙනත් විදිහකට කියනවා නම් දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය දැන ගැනීම සඳහා, නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා පිහිට ආධාර වෙන ධර්මකාරණාවන් 7 සත්ත බොජ්ජංග ධර්ම හැටියට හඳුන්වනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන, පිහිට ආධාර වෙන ධර්ම කරුණු 7 හැටියට බොජ්ජංග ධර්ම හැඳින්වෙනවා. එයින් උපේක්ඛා බොජ්ජංගය සත්වැනි කාරණය. උපේක්ඛා බොජ්ජංගය අර්ථකථනය කිරීමේදී උපේක්ඛා කියන වචනේ පින්වතුනි සාමාන්‍ය භාෂාවට අනුව අර්ථයක් තියෙනවා. උපීක්ෂ කියන ධාතුවෙන් සකස් වෙච්ච වචනයක් තමයි උපේක්ඛා කියන්නේ. සමීපයේ සිට දැකීම, සමීපව දැකීම කියන අර්ථය. උප කියන්නේ සමීපව කියන එකයි. ඊක්ෂණය කියන්නේ දකින්නවා කියන එකයි. සමීපව සිට බැලීම, සමීපව සිට දැකීම කියන එක වචනාර්ථයත් එක්ක ගත්තාම එහෙම අර්ථයක් තියෙනවා. උපීක්ෂ, උපේක්ෂා කියලා භාෂාවේ මේ පදය සකස් වෙලා තියෙන්නේ. ධර්මානුකූලව ඊට එහා ගිය ගැඹුරු අර්ථයක් උපේක්ඛා කියන කාරණය තුල තියෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගය අර්ථකථනය කරලා තියෙනවා. උපපතතිතෝ යුත්තිතෝ ඉක්ඛති අනුභවති වේදියමානාපි මජ්ජත්තාකාර ගන්ටීති යාති උපේක්ඛා. පැරණි ආචාර්යවරු උපේක්ඛා කියන වචනය අර්ථ විග්‍රහ කරනවා. උපේක්ඛා යනු පැමිණි අරමුණු යුක්ති සහගතව, කරුණු කාරණා සහිතව ඒ පැමිණි අරමුණු දිහා බැලීම. අපි කිව්වා උපේක්ඛා කියන වචනේ තේරුම සමීපව බැලීම කියන අර්ථය තියෙනවා කියලා. එතකොට මේ පැමිණෙන අරමුණු තත්වාකාරයෙන් යුක්ති සහගතව විමසා බැලීම, සමීපව බැලීම, අනුභව කිරීම, ඒ අරමුණු අනුභව කිරීම, විඳීම, මධ්‍යස්ථාකාරයෙන් පිහිටුවීම. එහෙමත් නැත්නම් වෙනත් විදිහකට කියනවා නම් සැප දුක් දෙකටම විරුද්ධ නැතිව ඒ අරමුණු දෙස බැලීම අනුව මේ උපේක්ඛා බොජ්ජංගයේ හැටියට මෙය හඳුන්වා දීලා තියෙනවා. එය මධ්‍යස්තව බැලීම, සැප දුක්, සැපෙහි කෙලවරට යන්නේ නැතුව, දුකෙහි කෙලවරට යන්නේ නැතුව මධ්‍යස්තව බැලීම උපේක්ඛා බොජ්ජංගයේ හැටියට අර්ථකථනය කරලා තියෙනවා. ඒ වගේම අපේ ධර්මයේ තුල ඒ තැන්වල යෙදෙන ආකාරය අනුව උපේක්ෂාව දසවිධ ආකාරයට විස්තර වෙලා තියෙනවා, විග්‍රහ වෙලා තියෙනවා.
ඒ ආකාර 10 නම් චලංගුපෙක්ඛා, බ්‍රහ්ම විහාරූපෙක්ඛා, බොජ්ජංගුපෙක්ඛා, විරූපෙක්ඛා, සංඛාරූපෙක්ඛා, වේදනානුපෙක්ඛා, විපස්සනානුපෙක්ඛා, తත්‍ර මජ්ජත්තුපෙක්ඛා, ඥානුපෙක්ඛා, පරිසුද්ධුපෙක්ඛා කියලා මේ ආකාරයට උපේක්ෂාව ඒ අවස්ථානුකූලව දසවැදෑරුම් ආකාරයට විග්‍රහ වෙලා තියෙනවා. මේ කියපු කරුණු 10 ආකාර 10 කෙටියෙන් ඔබට අවස්ථානුකූලව අපේ දැනුම් පමණින් පහදලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි චලංගුපෙක්ඛා. මොකද්ද මේ චලංගුපෙක්ඛා කියන්නේ? ඉද කීනාසවෝ බික්ඛු චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. මේ ආකාරයට දක්වලා තියෙනවා රහතන් වහන්සේලාගේ මේ ඉන්ද්‍රියන් 6ට ඇස, කන, දිව, නාසය, කය, සිත මේ කියන දොරටු 6ට ඉෂ්ට අනිෂ්ට, ප්‍රිය අප්‍රිය අරමුණු පැමිණි කල්හිදී කෙලෙස් ස්වභාවයෙන් තොරව එවැගේම මනස කිලිටි කර නොගෙන පිරිසිදු ස්වභාවය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ඒ අරමුණු දෙස බැලීම චලංගුපෙක්ඛාව හැටියට හඳුන්වනවා. රහතන් වහන්සේ නමක් මේ ඉඳුරංගෙන් ගන්න අරමුණු උපාදාන වශයෙන් අල්ලගන්න යන්නේ නැහැ. ප්‍රසන්න අප්‍රසන්න, ප්‍රිය අප්‍රිය, කැමැති අකමැති මේ ආදී වශයෙන් අපි ලැබෙන අරමුණුත් එක්ක ගැටෙනවනේ. ඒවා අල්ලගෙන ඒවා තර්ක විතර්ක කරගන්නවනේ. රහතන් වහන්සේ ඒ අරමුණු ලැබුණට කෙලෙස් වලින් මිදිච්ච හිත කෙලෙස් බරිත කරගන්නේ නැහැ. බලන්න පින්වතුනි, දකින දේවල් වලින්, ඇහෙන දේවල් වලින්, රස විඳින දේවල් වලින්, දැනෙන ස්පර්ශයෙන්, ගඳ සුවඳින්, ඒ වගේම හිතට එන සිතුවිලි වලින් නේද අපි සතුටු වෙන්නේ, අඬන්නේ, තැවෙන්නේ, වැළපෙන්නේ, සුසුසුම් හෙලන්නේ. එතකොට ඒ தත්ත්වයට අපිපත් වෙන්නේ අර කියපු ආකාරයට මධ්‍යස්තව දකින්නේ නැතුව ඒවා අන්තවාදීව දකින නිසානේ. නමුත් රහතන් වහන්සේ ඇස, කන, දිව, නාසය, කය, සිත කියන මේ දොරටු වලට ලැබෙන අරමුණු මධ්‍යස්තව දකිනවා. අන්න ඒ නිසා ඒ රහතන් වහන්සේ මේ අරමුණු දෙස මධ්‍යස්තව දකින ස්වභාවය මේ ධර්මයේ තුල විස්තර කරනවා චලංගුපෙක්ඛාව කියලා. ඊළඟට දෙවැනි කාරණය බ්‍රහ්ම විහාරූපෙක්ඛා. බ්‍රහ්ම කියන වචනේ තේරුම ශ්‍රේෂ්ඨ කියන එකයි. ඒ වගේම අපේ පින්වතුන්ලා දන්නවා සිව්බඹ විහරණ කියන කාරණාව. මොනවද පින්වතුනි මතක් කරගන්න සිව්බඹ විහරණ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට මේ සිව්බඹ විහරණවල එන
ආකාරයටම මධ්‍යස්තව දැන් බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා දෙමව්පියෝ බ්‍රහ්මයාට උපමා කරනවා. එහෙම දෙමව්පියෝ බ්‍රහ්මයාට උපමා කරන්න හේතුව දරුවෝ 3 දෙනෙක් හිටියත් 4 දෙනෙක් හිටියත් ඒ දරුවෝ සියලු දෙනාටම එක ආකාරයට ආදරය කරන නිසා එක ආකාරයට මේ දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන නිසා එක ආකාරයට මේ දරුවන්ගේ දුකේදී කම්පා වෙන නිසා සතුටේදී ජයග්‍රහණයේදී සතුටු වෙන නිසා මේ දරුවෝ හදනකොට එක දරුවෙකුට වැඩියෙන් තව දරුවෙකුට අඩුවෙන් එහෙම ස්වභාවයක් නැතුව සම සිතින් මධ්‍යස්ථ සිතින් දරුවෝ සියලු දෙනා කෙරෙහි එක හා සමාන ආදරයක් සෙනෙහසක් දක්වන නිසා බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා කිව්වා. එතකොට එතන තියෙන මධ්‍යස්ථභාවය. ඒ වගේම උපේක්ඛා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති කියලා දක්වනවා සියලු සතුන් කෙරෙහි මැදිහත් ආකාරයෙන් පවත්නා වූ යම් මානසික ස්වභාවයක් ඇද්ද එය බ්‍රහ්ම විහාර උපේක්ඛාව හැටියට හඳුන්වනවා. දැන් ඔබ දන්න කරණීය මෙත්ත සූත්‍රයේ තුලත් අපිට හරි ලස්සන උපමාවක් කියනවානේ. මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ මෙත්තංච සබ්බ ලෝකස්මි. මවක් තමන්ගේ ප්‍රාණය හා සමානව ආරක්ෂා කරන ආදරයෙන් රැකබලා ගන්න දරුවා වගේ දරුවෙකුට තමන්ගේ ප්‍රාණය හා සමානව ආදරය කරනවා ඒ දරුවා රැකබලා ගන්නවා වගේම සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්න කියන කාරණේනේ කරණීය මෙත්ත සූත්‍රයේ තුල අපිට කියලා දෙන්නේ. ඒතර මෙතන කියන්නේත් යම් කිසි කෙනෙක් උපේක්ඛා සහගතේන චේතසා මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්ත සිතකින් ඒකං දිසං පරිත්වා විහෙරති සියලුම සතුන් කෙරෙහි මැදිහත් ආකාරයෙන් මනස ක්‍රියාත්මක කරනවා නම් දකිනවා නම් ඒකට කියනවා බ්‍රහ්ම විහාර උපේක්ඛාව කියලා. ඒ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය බොජ්ජංග උපේක්ඛා. එතකොට එයත් විස්තර කරනවා උපේක්ඛා සම්බොජ්ජං භාවේති විවේක නිස්සිතං. එහිදී මතක් කරන්නේ එකවර හටගත් සිතුවිලි කෙරෙහි මැදිහත් ආකාරයෙන් එකවර හටගත් ධර්මයන් කෙරෙහි මැදිහත් ආකාරයෙන් තමන්ගේ මනස පවත්වා ගන්නවා නම් ඒක බොජ්ජංග උපේක්ඛා හැටියට සඳහන් කරනවා. දැන් මෙතන ඔබට ටිකක් අපහැදිලි ඇති එකවර හටගන්න ධර්මයන් කෙරෙහි ඇතිවෙන සමසිත මොකක්ද කියන එක. දැන් සමහර වෙලාවට සමාධිය බහුල වෙනකොට අලසකම ඇති වෙනවා. ඒ වගේම සමාධියයි වීර්යයයි වර්ධනය වෙනකොට වීර්ය වර්ධනය වෙනකොට උද්දච්චකම ඇති වෙනවා. සමාධියෙන් අලසකමත්
වීරියෙන් උද්දච්චකමත් ඇති වෙනවා. මට හොඳ වීරියක් තියෙනවා. මට හොඳට ශක්තිමත්ව කටයුතු කරන්න පුළුවන්. ඊළඟට සමාධිය මට සංසුන්ව තැම්පත්ව ඉන්න පුළුවන් කියන කාරණයත් එක්ක Taman ටිකින් ටික අලස භාවයට පත් වෙනවා. නිසා හුදෙක් වීරිය එවැගේම හුදෙක් සමාධිය යෝගාවචරයාට බාධාවක් වෙනවා. එතකොට අධික වීරියනුත් තොරව අධික සමාධියනුත් තොරව සමව සිත පවත්වා ගැනීමයි මෙතන බොජ්ජංග උපේක්ඛා කියලා සඳහන් කරේ. දැන් භාවනා කරන යෝගාවචරයාට යම් යම් අරමුණු එනකොට තේ අලසකම ඇති වෙනවා. එපා වීම කලකිරීම ඇති වෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට අධික උනන්දුව ඇති වෙනවා යම් යම් සාධක දකිනකොට. තමන් අධිගමයකට කිට්ටු කරලා තමන්ට දැන් දහම් කරුණු මැනවින් අවබෝධ වෙනවා. මෙහෙම සිතුවිලි පහළ වෙනකොට හිත නොසන්සුන් වෙනවා. උද්දච්ච භාවය නිසා හිත ව්‍යාකූල වෙනවා. මේ හිතට එන ඒ අරමුණු ධර්ම කාරණාවන් නිසියාකාරයෙන් විමසලා බලලා සිත සමව පවත්වා ගැනීම හිත වෙනස් කර නොගෙන සම මට්ටමින් පවත්වා ගැනීම බොජ්ජංග උපේක්ඛාව හැටියට හඳුන්වනවා. ඊළඟ කාරණය විරිය උපේක්ඛා. විරිය උපේක්ඛාව කියන කාරණය කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකරෝතිති කියලා දක්වන ආකාරයට නොයෙක් ආකාරයෙන් ලැබෙන අරමුණු වලට නිමිති වලට අතිශයින්ම උත්සාහවත් නොවී ඒ වගේම මුළුමනින්ම ලිහිල් භාවයට මුළුමනින්ම ප්‍රමාදයට නොවැටි මධ්‍යස්තව තමන්ගේ උත්සාහය උනන්දුව පවත්වා ගැනීම වීර්ය උපේක්ඛාව හැටියට හඳුන්වනවා. දැන් බලන්න මේ සම සිත පවත්වා ගැනීම මෙතන හඳුන්වන්නේ. යම් යම් අවස්ථාවල ලැබෙන අරමුණු වලදී අතිශයින්ම උත්සාහවත් නොවි ඒ වගේම ලිහිල් භාවයටත් පත් නොවි මැදිහත්ව වීර්ය පවත්වා ගැනීම විරියෝපේක්ෂාව නමින් හඳුන්වනවා. ඒ වගේම පස්වෙනි කාරණය සංඛාර උපේක්ඛා. සංඛාර උපේක්ඛාව කියන එක විස්තර කරනවා කති සංඛාර උපේක්ඛා සමාධි වශයෙන් uppajjanti කති සංඛාර උපේක්ඛා විපස්සනා වශයෙන් uppajjanti. සමහර අවස්ථාවන් වලදී නීවරණාදී ධර්මයන් ස්වභාව වශයෙන් පරීක්ෂා කොට දැනගෙන ඒ ආදී නවයන් ඇති ආකාරයෙන් දැකීම ඒවා පිළිබඳව මධ්‍යස්ථාකාරයෙන් බැලීම එම නැත්නම් විදර්ශනාත්මකව බැලීම විදර්ශනා ප්‍රඥාවට නගලා බැලීම සංස්කාර උපේක්ෂාව හැටියට හඳුන්වනවා. කියන්නේ ලැබෙන අරමුණු දෙස කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ දේවල් මේ අපි ඇති කරගන්නේ දොරටු වලින් ලබා ගන්න අරමුණු වලින් අපි කාමච්ඡන්දය ඇති කරගන්නවා. සමහර වෙලාවට ඒවා පිළිබඳව
කැමැත්ත ඇති කරගන්නවා. එහෙම නැත්නම් ඒවත් එක්ක අපි ගැටෙනවා. එහෙම නැත්නම් ඒවා නිසා අපේ මනස තුල මැලවුණු ස්වභාවයක්, ඇල්මැරුණු ස්වභාවයක් ඇති කරගන්නවා. නොසන්සුන්තාවයක්, කුකුසක් ඇති කරගන්නවා. මෙන්න මේ ලැබෙන අරමුණු අනුව මනස විවිධ තත්ත්වයන්ට පරිවර්තනය වෙන්න නොදී ඒවායේ ආදීනව දැකලා සංස්කාරයන්ගේ යථා ස්වභාවය මෙනෙහි කරලා එකයි විදර්ශනා ප්‍රඥාව කියලා කිව්වේ. විදර්ශනාත්මකව ප්‍රඥාවෙන් දැකලා මනස වෙනස් නොවි සම ස්වභාවයෙන් පවත්වා ගැනීම සංඛාර උපේක්ඛාව හැටියට හඳුන්වා දෙනවා. ඊළඟට වේදනා උපේක්ඛා යස්මින් සමයේ කාමාවචර කුසල චිත්තං uppannං හෝති උපේක්ඛා සහගතං යම්කිසි දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් දැනෙනකොට ඒක දුකක් හැටියටත් සැපක් හැටියටත් නොගෙන මධ්‍යස්තව හිත පවත්වා ගැනීම වේදනා උපේක්ඛාව කියලා හඳුන්වනවා. දැන් දැනෙන ස්පර්ශයන් එක්කෝ අපි සුවයි සැපයි කියනවා. එහෙම නැත්නම් කටුකයි අමිහිරි වේදනාබරයි කියලා කියනවා. එම අපේ මනස එක අන්තයකට වැටෙනවා. නමුත් මේ යෝගාවචරයා තමන්ගේ මනස ආරක්ෂා කරගෙන ඒ ආධ්‍යාත්මික ගමන් මගේ පිළිවෙත් පුරනකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ ප්‍රතිපදාවේ ගමන් කරනකොට මේ වේදනාවන් සුඛ සහගතව හෝ දුක්ඛ සහගතව අන්තවාදීව නොදක මධ්‍යස්ථ ස්වභාවයෙන් දැකලා හිත මධ්‍යස්ථව පවත්වා ගැනීම වේදනා උපේක්ඛාව හැටියට හඳුන්වනවා. ඒ වගේම පින්වතුනි හත්වෙනි කාරණය දසවැදෑරුම් වූ මේ උපේක්ෂාවේ හත්වෙනි කාරණය විපස්සනා උපේක්ඛා විපස්සනා උපේක්ඛාව යදත්ති යං භූතං තං පජහති උපේක්ඛා පටිලාභති අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා බැලීමේදී මැදිහත් ආකාරයෙන් හිත පවත්වා ගැනීම විපස්සනා උපේක්ඛාව හැටියට හඳුන්වනවා. සියලු සංස්කාරයන් අනිත්‍යයි. එනිසා ඒවා දුක්ඛ සහගතයි. ඒ වගේම අනාත්මයි. සියලු සංස්කාර ධර්මයන් ත්‍රිලක්ෂණයට යට වෙච්ච ඒවා. යමක් නැසෙනවා නම් වෙනස් වෙනවා නම් ඒක දුකයිනේ. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. යම් දුක්ඛං තද නත්තා. යමක් දුක් සහිතද එය අනාත්මයි. එහෙමනම් මේ හේතුඵල සම්බන්ධයෙන් නිර්මාණය වෙච්ච සැකසිච්ච සංස්කාර ලෝකයේ දෙස එහෙම නැත්නම් තමන්ගේ කය දෙස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණානුකූලව මෙනෙහි කරනකොට හිත මධ්‍යස්තව පවත්වා ගන්න ඕන. දැන් හරි වැදගත් කාරණයක්. සමහර වෙලාවට අපි මේක වැරදි විදිහට ග්‍රහණය කරගෙන තියෙනවානේ. අනේ මේ සසර දුකයි. මෙරි මෙරි ඉපදී ගමන් කරන්න වෙනවා. තව තවත් හරියට මේක කුසල් ධර්මයන් රැස් කරගෙන ආරක්ෂා කරගත්තේ නැත්නම්
එනිසා මගේ උත්සාහය මැරෙන්න ඉස්සෙල්ලා කෙසේ හෝ සෝවාන් ඵලයටවත් පත් වෙන්න ඕන. දැන් මේ බණ අහලා ජීවිතය ගැන කලකිරිලා මීට කලින් ධර්ම දේශනාවකදීත් මං කිව්වා අපි බුදුහාමුදුරන්ට ණයකාරයෝ වෙනවා. මේ ජීවිතේ ලබලා තියෙන්නේ ණයක් ගෙවන්න. දැන් මේ වගේ ප්‍රකාශ එන්නේ අර අන්තවාදයට ගියාම. නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව සංස්කාර ලෝකයේ දිහා බලලා හිත ලෙඩ කරගන්න බුදුහාමුදුරුව මග කිව්වේ නැහැ. මානසික රෝගියෙක් වෙන්න නෙමෙයි බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ මනස සුවපත් කරගන්න. එතනම් එහෙමනම් ලෝකේ යථා ස්වභාවයේ දකින්න තමන්ගේ මනස ශක්තිමත් වෙන්න ඕන, මධ්‍යස්ත වෙන්න ඕන. යතයිදං යම් භූතං තං පජහති උපේක්ඛා පටිලාභති. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා බැලීමේදී මදහත් ආකාරයෙන් හිතේ පවත්නා යම් ස්වභාවයක් තිබෙනවද? එය හඳුන්වනවා විපස්සන උපේක්ඛා වශයෙන්. ඒ වගේම ඊළඟ කාරණය 8 වෙනි කාරණය తත්‍ර මජ්ජත් උපේක්ඛාව කියලා කියන්නේ ඡන්ද චෛසිකාදී යම් ධර්මයක් ඇසුරින් එකවර උපන් යමක් සමකොට අරමුණෙහි පිහිටුවන ස්වභාවය මේ කියන తත්‍ර මජ්ජත්තතාව හැටියට හඳුන්වනවා. තමන් කැමති දෙයකට සතුටු සහගත චෛතසික ස්වභාවයක් ඇති වෙනවා. අකමැති දෙයකට කලකිරුණු මානසිකත්වයක් ඇති කරගන්නවා. එතකොට හිත ඒ අරමුණු නිසා චෛතසිකවල ස්වභාවය වෙනස් වෙනවා. తත්‍ර මජ්ජත් උපේක්ෂාව කියලා කියන්නේ එසේ වෙනස් නොවි සමසේ පවත්වා ගැනීමයි. දැන් මේ විදර්ශනාත්මකව බැලුවහම විදර්ශනා ප්‍රඥාවට නගලා බැලුවහම ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණානුරූපව සංස්කාර ලෝකයේ විග්‍රහ කර ගත්තහම ඒවට කම්පා වෙන්නේ නැතුව හඬා වැළපෙන්නේ නැතුව සමසිත පිහිටුවා ගැනීම, සිතේ මැදිහත් භාවය ඇති කර ගැනීම తත්‍ර මජ්ජත් උපේක්ෂාව හැටියට හඳුන්වනවා. ඊළඟ කාරණය 9 වෙනි කාරණය ධ්‍යාන උපේක්ඛා, ධ්‍යානය ඇති කර ගැනීම. උපේක්ඛකෝච විහෙරති කියලා දක්වපු ආකාරයට ධ්‍යාන සැපයෙහිද මධ්‍යස්ත ස්වභාවය ඇති කර ගන්නවා. ඒ ධ්‍යාන සුවය සමසිතින් විඳදරා ගැනීම ධ්‍යාන උපේක්ඛාව හැටියට හඳුන්වා දීලා තියෙනවා. ඊළඟට පරිසුද්ධ උපේක්ඛා, දසවැදෑරුම් උපේක්ෂාවේ ඊළඟ කාරණය, අවසාන කාරණය පරිසුද්ධ උපේක්ඛා. උපේක්ඛා සති පරිසුද්ධින් තතුච්ඡ ධානං. ඒ කිව්වේ විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියන සියලු විරුද්ධ ධර්මයන්ගෙන් මිදුණු, ඒ නිසාම පිරිසිදු විරුද්ධ ධර්මයන් සංසිඳ වීමෙහි නොයෙක් ආකාරයෙන් නිරත නොවුණු උපේක්ෂාවක් තියෙනවා නම් අන්න ඒක කියනවා පාරිසුද්ධ උපේක්ෂාව කියලා. දැන් තමන්ට ලැබෙන අරමුණු නිසියාකාරයෙන් තේරුම් අරගෙන ඒවත් එක්ක ගැටෙන්නේ නැතුව හිතේ මධ්‍යස්ත ස්වභාවයේ පිරිසිදු භාවය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම මේ කියපු පාරිසුද්ධ උපේක්ෂාව හැටියට හඳුන්වනවා. දැන් මේ උපේක්ෂාව ඒ අවස්ථාවන් වල
යෙදෙන ආකාරය අනුව එහි ස්වභාවයයි මේ දසවැදෑරුම් ආකාරයට පෙන්වා දීලා තියෙන්නේ. ඊළඟ කාරණය අපි තේරුම් ගත යුතුයි උපේක්ඛා සම්බොජ්ජංගය ඇතිවීම සඳහා බලපාන හේතු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යා. මහණෙනි, උපේක්ඛා සම්බොජ්ජංගයට හේතු ධර්ම තිබෙනවා. ඒ ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය බහුල කොට පැවැත්වීම නූපං උපේක්ෂා සම්බොජ්ජංගේ ඉපදවීමටත් උපං උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩි දියුණුවටත් සම්පූර්ණ වීමටත් ආහාරයක් වනවා ප්‍රධානම හේතු සාධකේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ නූපං උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදවීමටත් උපං උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිවීමට හා සම්පූර්ණ වීමටත් ආහාර බවට පත්වෙන කරුණු පහක් අටුවා ග්‍රන්ථවල පෙන්වා දීලා තියෙනවා. මේ ආකාරයට දක්වලා තියෙනවා පංච ධම්මා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තති සත්ත මජ්ජත්තතා සංඛාර මජ්ජත්තතා සත්ත සංඛාර කේලායන පුජ්ජල පරිවර්ජනතා සත්ත සංඛාර මජ්ජත්ත පුග්ගල සේවනතා තදදි මුත්තාති කියලා පෙන්වා දීලා තියෙනවා. මේ උපේක්ඛා සම්බොජ්ජංගේ වර්ධනයටත් එවැගේම එහි සංවර්ධනයටත් හේතු වෙන කරුණු පහක් හැටියට මේවා අටුවා ග්‍රන්ථවල පෙන්වා දීලා තියෙනවා. ඒ පළවෙනි කාරණේ තමයි මේ බොජ්ජංගයේ වැඩි දියුණු කරගන්නට නූපන් උපේක්ඛා සම්බොජ්ජංගයේ උපදවා ගැනීමට පුජ්‍යලයා එකතු කරගත යුතු පුහුණු කරගත යුතු කරුණු හැටියට පෙන්වන්නේ පළවෙනි එක සත්ත මජ්ජත්තතා. ඒ කියන්නේ සත්‍යයන් පිළිබඳ ඇති කරගන්නා මැදිහත් භාවය. ඒ තමන්ගේ ප්‍රිය මනාප එවැගේම අප්‍රිය අමනාප ඔය වගේ ස්වභාවයන් සත්‍යයන් පිළිබඳව ඇති කරගන්නවා. එහෙම නැතුව සත්‍යයන් කෙරෙහි මැදිහත් භාවය එවැගේම සංස්කාර කෙරෙහි මැදිහත් භාවය සත්ව සංස්කාර සුරතල් කරන අතිලෝභීන්ගෙන් වෙන්වීම සත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුජ්‍යලයන් සේවනය කිරීම කියන මෙන්න මේවා උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදවීමේ හේතු වෙන ප්‍රධාන ආහාර හැටියට කාරණාවන් හැටියට ධර්මයේ පෙන්වා දීලා තියෙනවා. එතකොට සත්වයෝ කියන්නේ විශේෂයෙන්ම මිනිස්යන් ප්‍රධාන කරගත්ත සත්වයන්නේ. ඒ වගේම සංස්කාර කියන්නේ වස්ත්‍රාභරණ ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල්. ඒ වගේම සත්ව සංස්කාර කියන්නේ විවිධ සත්තුන්ට පුජ්‍යලයන්ට ඇලුම් කිරීම. මේ කියන තත්ත්වයන් මේවා නොයෙක් ආකාරයෙන්
පරමාර්ථ වශයෙන් තේරුම් අරගෙන සත්ව ස්වභාවය ධාතු වශයෙන් තේරුම් අරගෙන ඒවා නිසි ආකාරයෙන් යථානුරූපීව දැකලා මධ්‍යස්ථ ආකල්ප ඇති කර ගැනීම පුජ්‍යලයා පිළිබඳව සත්‍යයා පිළිබඳව සත්ත්ව මජ්ජත්තතා කියලා හඳුන්වනවා. ඊළඟට සංඛාර මජ්ජත්තතා. සංඛාර මජ්ජත්තතා කියන්නේ අවිඥානික සංස්කාරයන් පිළිබඳව. ඒ කියන්නේ ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ පිළිබඳව ඇති කරගන්න ඒ මධ්‍යස්ථ භාවය. ඒවාගේ ආදීනව මෙනෙහි කරලා ඒවා පිළිබඳව මැදිහත් සිත ඇති කර ගැනීම තමයි මෙතන සංඛාර මජ්ජත්තතා කියලා කියන්නේ. සමහර වෙලාවට භික්ෂුවක් නම් මම මේ පොරවන සිවුර ක්‍රමයෙන් පාට වෙනස් වෙනවා, දිරීමට පැමිණෙනවා, ඒවා පාපිස්නා රෙදිකඩක් වෙනවා, ඒ වගේම කෙවිතකින් ඉවතට විසි කරලා දැමිය යුතු තත්ත්වයට පත් වෙනවා. එනිසා මේ සිවුර මේ චීවරය කෙරෙහි තදින් ඇලෙන්නේ නැතුව ඒකේ යථා ස්වභාවය තේරුම් අරගෙන ඒ සංස්කාර ස්වභාවයන් මෙනෙහි කරලා ඒ අනුව හිත මධ්‍යස්තව පවත්වා ගැනීම. දැන් ගිහි පින්වතුන් හැටියට ගත්තහම තමන්ගේ නිවසේ තියෙන පිගන් කෝප්ප වෙන්න පුළුවන්, ඇඳ පුටු මේස වෙන්න පුළුවන්. මේ සංස්කාර ධර්ම දි รา පත් වෙනවා. අපේ ගෙදර සමහර වෙලාවට පිගානක් කැඩුනහම, කෝප්පයක් බිම වැටුනහම අඩදබර ඇති වෙනවා, නොඑක ආකාරයෙන් කලකෝලාහල ඇති කරගන්නවා. හැබැයි මේ නැසෙන කැඩෙන ස්වභාවය, මේවා తాවකාලිකයි කියන ස්වභාවය තේරුම් ගත්තහම ඒ සංස්කාර මජ්ජත්තතාව මැදිහත් සිත ඇති කරගන්න පුළුවන්. ප්‍රකෝපයට පත් වෙන්නේ නැහැ, අධික සතුටට පත් වෙන්නේ නැතුව, තමන්ගේ මනස කලඹවා ගන්නේ නැතුව සංසුන්ව පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. සත්ත සංඛාර කේලායතන පුජ්‍යල පරිවර්ජනතා කියලා කිව්වා. එතන තියෙන්නේ තාම සුවිශේෂී කාරණයක්. පුජ්‍යලයන් නොඑක ආකාරයෙන් බැහැර කළ යුතු අය බැහැර නොකොට, ඒ සේවනය නොකළ යුතු පුජ්‍යලයන් සේවනය නොකට අත්හරින්නේ නැතුව ඒ අයත් මධ්‍යස්තව තියාගෙන, ඒ වගේම එතනදිත් මධ්‍යස්ත මනසක් ඇති කර ගැනීම මේ කියන ස්වභාවයයි. සමහර වෙලාවට තමන්ගේ දරුවෝ දකින්න නැති වෙනකොට උගුර කට වේලෙනවා. ඒ දරුවන්ට යම් කිසි කෙනෙක් වැඩක් එහෙම පවරනකොට, අනේ අපි නිකන්වත් ලූණු ගෙඩියක්වත් සුද්ධ කරගන්නේ අපේ දරුවට කියලා, ඒ වුණාට අහවල්ලු අපේ දරුවගෙන් මේ දේවල් කරගෙන තියෙනවා. මේ විදිහට අධිකව ඒ කෙරෙහි ලෝලත්වයෙන් බැඳිලා ඒ ඇති කරගන්න මානසිකත්වය, ඒ අය මොහොතකටවත් නොදක ඉන්න බැරි තත්ත්වයට පත්වීම, මේ වගේ මානසික ස්වභාවයන් ඇති වෙනවා. ඒ ස්වභාවය තුලින් මනස වෙනස් කර ගැනීමයි සත්ත්ව කේලායතන කියලා කියන්නේ. එතනදී ඒ සත්වයන් සුරතල් කරන ස්වභාවය, ගෝලබාලයන් කෙරෙහි දක්වන ස්වභාවය, මේ කියන මානසිකත්වය මනස ව්‍යාකූල කරනවා. එනිසා ඒවායෙන් හිත ආරක්ෂා කරගෙන කටයුතු කිරීම සත්ත්ව කේලායතන කියලා කියනවා. වගේම සංස්කාර කේලායතන කියන්නේ තමන්ගේ ගෙදර තියෙන ගෘහ භාණ්ඩ, ඒවා ප්‍රයෝජනයට නොගෙන නිතර දෙවේලේ අතට ගන්නවා, බලනවා, අතපත ගන්නවා, ආස්වාදයක් ඇති කර ගන්නවා. ඒ වගේ අය
ඇසුරු කිරීමෙන් වළකිනවා. අර පුජ්‍යලයන්ට ඇලුම් කරන අය, ඒ වගේම මේ සංස්කාරවලට ඇලුම් කරන අය ඇසුරු කරන්න ගත්තොත් අපේ මනස එතෙන්ට වැටෙන නිසා ඒ අය ඇසුරු නොකර ඉවත් කරමින්, ඒ අය අවබෝධයෙන් ඇසුරු කරමින් කටයුතු කිරීම උපේක්ඛා සම්බොජ්ජංගයට හේතු වෙන කාරණයක්. මේ ආකාරයට මේ කියන කරුණු එක්ක විරුද්ධව ගැටෙන්නේ නැතුව ඒවා හැම අවස්ථාවකදීම මනස සංසුන්ව තැම්පත්ව තබා ගැනීම මේ කියපු මනසේ පවිත්‍රතාවය ආරක්ෂා කර ගැනීමට උදව් උපකාර වෙනවා. නිසා මේ බුද්ධංග ධර්ම දියුණු කර ගැනීමේදී සත්ත්‍ය කේලායනය, ඒ වගේම සංස්කාර කේලායනය කියන එක අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. සත්ත්‍ය කේලායනය කියන්නේ පුජ්‍යලයන් සතුන් සුරතල් කරන ස්වභාවය. සංස්කාර කේලායනය කියන්නේ බඩුමුට්ටු අතපතගාමින් ඒවායේ ආස්වාදයේ ලබමින් ඒ ආකාරයට කටයුතු කරන එක. සත්ව සංස්කාරයන්ට තදින් ඇලුම් කරන ස්වභාවයේ නැති, ඒ වගේම සත්ව සංස්කාරයන් හා විරුද්ධ වන ස්වභාවයේ නැති, සියල්ල ගැන මැදිහත් ආකාරයට දකින පුජ්‍යලයන් සේවනය කිරීම මේ උපේක්ඛා සම්බොජ්ජංගය වර්ධනය වීමට හේතුකාරක වෙන ආකාරය පිළිබඳව අපේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම තදදිමුත්තා උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදවීම පිණිස හේතු වෙන කාරණයක්. ඉඳීම් සිටීම් ආදීෙහිදී ඊට නැඹුරු වෙච්ච, ඊට බර වෙච්ච සිතක් සහිත භාවය තදදිමුත්තා කියලා හඳුන්වනවා. යන එනකොට තමන්ගේ ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට ඒ ක්‍රියාකාරකම් යෝනිසෝ මනසිකාරයෙන්, ඒ කෙරෙහි යොමු වෙච්ච මනසින් සිද්ධ කරන එක තදදිමුත්ත කියලා කියනවා. එතකොට යමක් පිළිබඳව මධ්‍යස්ථ ස්වභාවය කම්පා නොවන මානසිකත්වයක් ඇති කරගන්න අපිට ඒ කාරණාවන් පිළිබඳව නිවැරදි අවබෝධය තියෙන්න ඕන. ඒ නිවැරදි අවබෝධය ඇති කරගන්න නම් පුජ්‍යලයා ඒ සඳහා නුවණින් දකින ස්වභාවය මනසින් නිසියාකාරයෙන් සංස්කාර පිළිබඳ ස්වභාවය හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. නිසා කරන කියන ක්‍රියාකාරකම් පිළිබඳව ඊට නැඹුරු වෙච්ච මනසකින් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වීමයි මෙතනදී තදදිමුත්තා හැටියට හඳුන්වා දීලා තියෙන්නේ. දැන් පින්වතුනි, උපේක්ඛාව ඇති කරගන්න, එහෙම නැත්නම් මධ්‍යස්ථ සිත ඇති කරගන්න අපි ක්‍රියාත්මක විය යුතු ආකාරය මේ ධර්මයේ තුල අපිට පෙන්වා දීලා තියෙනවා. මේ කියන මානසිකත්වයේ ගොඩනගාගත් ආර්ය ශ්‍රාවකයට තමයි අර අටලෝ දහමින් කම්පා නොවන මනසක් ලැබෙන්නේ. ඒ අටලෝ දහමට නොසැලෙන මනසක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ කියන මධ්‍යස්ථ මානසිකත්වය ඇති කරගත්ත පුජ්‍යලයාට. එනිසා ඒ මධ්‍යස්ථ මනසක් ගොඩනගාගෙන නොකැළඹුණු පිරිසිදු මනසකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්න කල්පනා කරන ඔබ සත්ත මජ්ජත්තතා
සංඛාර මජ්ජත්තතා සත්ත සංඛාර කේලායතන පුජ්‍යල පරිවර්ජනතා සත්ත සංඛාර මජ්ජත්තතා පුජ්‍යල සේවනා තදදි මුත්තා කියන මෙන්න මේ කාරණාවන් ටික ඔබ ළඟ පුරුදු පුහුණු කරගත යුතු වෙනවා. ඒ කිව්වේ සත්වයන් කෙරෙහි මධ්‍යස්ත සිත ඇති කර ගැනීම. සංස්කාර කෙරෙහි මධ්‍යස්ත භාවය ඇති කර ගැනීම. සත්ව සංස්කාර සුරතල් කරන අතිලෝභීන්ගෙන් වෙන්වීම. සත්ත කේලායතන සංඛාර කේලායතන කියලා කිව්වනේ. ඒ සත්ව පුජ්‍යල සංස්කාරයන් සත්ව සංස්කාරයන් සුරතල් කරන ස්වභාවයෙන් මිදීම කියන කාරණේ මේ දේවල් වලින් නිදහස් වුණහම ඔබට පුළුවන්කම තියෙනවා උපේක්ඛා සම්බොජ්ජංගය දියුණු කරගන්න. ඒ උපේක්ඛා සම්බොජ්ජංගය දියුණු කරගත්ත කෙනා නිරෝගී මනසක් සහිත ආර්ය ශ්‍රාවකයෙක් හැටියට තථාගත ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. එනිසා අටලෝ දහමට කම්පා නොවන උපේක්ෂා සහගත මනසක් ඇති කරගෙන චතුරාර්ය සත්‍ය දැකලා නිවන් අවබෝධ කරගන්න ඔබට මේ ධර්මයේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා සිරි භවන ජීවානාදෙනිය දේවාලයේ ගම පදිංචි එස්.ඒ. වික්‍රමසූරිය මහතා ඇතුළු දූදරු පිරිස, එවැගේම 285න් 2 ගැමුණු මාවත කිරිබත්ගොඩ පදිංචි ඉන්දික ඇල්ලේපොළ මහතා, ශීලානී වික්‍රමසූරිය මහත්මිය ඇතුළු දූදරු පිරිස මේ පින්වතුන්ගේ දායකත්වයෙන් මේ ධර්මදේශනාව අද ශ්‍රවණය කරන්න ඔබට ලැබුණා. බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට සෙත් පැතීමට වසර 5කට පෙර වියෝ වූ මැයි මාස 19 වන දින සමුගත් ඕ.පී. සෝමාවතී මෑණියන්ටත් එස්.ඒ. ඩිංගිරි අප්පුහාමි අත්තාටත් ඇතුළු දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වන සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත් ගුරුවරුන්ටත් රණවිරුවන්ටත් පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව ජීවත්වන දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට නිරෝගී සුවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කිරීම, ගුරුවරුන්ටත් ස්වාමියාටත් දූදරුවන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඥාති හිතමිත්‍රාදීන්ටත් net fm කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, මැයි මාස 10 වන දින ජන්මදිනය සැමරූ ඉන්දික උදය බණ්ඩාර ස්වාමියාටත් මැයි මාස 24 වන දින ජන්මදිනය සැමරූ ශීලානී වික්‍රමසූරිය මැතිණියටත් නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කිරීම, සියලුම දෙනාට ධර්ම අවබෝධය ලැබේවායි මාර්ගඵල නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කළා. එසේ දායකත්වයේ දරමින් කටයුතු කරලා මේ රැස් කරගත්ත උදාාරතර පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් දායකත්වයේ දරපු පින්වතුන්, ඒ පවුල්වල දූපුතුන්, සහෝදර සහෝදරියන් ඥාති හිතයිසීන් ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දෙනාම, net fm කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාම, එවැගේම සියලු ලෝකවාසී සත්වයන්ට මේ උතුම් පින්කමේ ආශිර්වාදයේ සැලසේවා. සියලු ග්‍රහ දෝෂ දුරු වේවා, රෝග උපද්‍රව දුරු වේවා. හැම දිනාටම තුනුරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් භවම වේවා, නිරෝගී භවම වේවා, සුවපත් භවම වේවා. එවැගේම දායකත්වයේ දරපු පින්වතුන් බලාපොරොත්තු වෙන නම් සඳහන් කළ මිය පරලෝකීය හැම දිනාම පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය ගිය හැම දිනාම පින් අනුමෝදන් වේවා. ඒ අය සසර ගමන සුවපත් කරගනීවා. දෙවියෝත් පින් අනුමෝදන් වේවා, දිවයිසුරු දියුණු කරගනීවා. අපි හැම දිනාටම නිවන් දකින්න මේ උතුම් පින්කම්
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ආච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ආච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දිනාටම තෙරුවන් සරණයි.